ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේදී මේ පින්වතුන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට බොහෝම අනුකම්පාවෙන් බොහෝම ආදරයෙන් මේ ලෝකයා ගැන පතල මහා කරුණාවෙන් අපිට දේශනා කරන්නට යෙදුන ධර්මය අහන්නට. පින්වතුනි, අපි මේ ලෝකෙට ආපුවාම අපි මේ ගත කරන්නේ, මේ ගත කරන ජීවිතේ අපිට තියෙනවා කල්පනා කරන හැකියාවක්. මනුස්සයාට තියෙනවා කල්පනා කරන්න පුළුවන් ශක්තියක්. ඒ වගේම තමයි මේ කල්පනා කරන්න පුළුවන් ශක්තිය ගොඩක් විශේෂයි. ඒ තමයි මනුස්සයාට පුළුවන් හොඳ නරක මොකක්ද, යහපත අයහපත මොකක්ද, කරන්න ඕනේ මොකක්ද, නොකරන්න ඕනේ මොකක්ද කියලා කල්පනා කරන්න පුළුවන් හිතක් අපි හැමෝටම තියෙනවා. කල්පනා කරන්න පුළුවන් හිතක් තිබ්බ පමණින් හැමෝටම හොඳ නරක තෝරා බේරාගෙන ඒ හොඳ විතරක්, යහපත් දේවල් විතරක් කරනවා කියන එක එහෙම සිද්ධ වෙන්නේ. එතකොට මිනිස්සුયો වෙච්ච අපි අතින් හොඳ වගේම යහපත් දේවල් වගේම වැරදි දේවලුත් අකුසලුත් සිද්ධ වෙනවා. එතකොට මේ අකුසල් සිද්ධ වෙන්න, අපේ අතින් මේ වැරදි දේවල් සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේකට මුල් වෙන්නේ අපේ හිත. බුදුරජාණන් වහන්සේ, ඔබට මතක ඇති, බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට මේක දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා. මේ හිත තමයි හැම දෙයකම මුල් වෙන්නේ. සියලු දෙයට පූර්වාංගය වෙන්නේ හිත. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා, හැම දෙයකම ශ්‍රේෂ්ඨයා වෙන්නේ, හැම දෙයකටම මුල් වෙලා ප්‍රධානව කටයුතු කරන්නේ හිත. මනෝසෙට්ඨා මනෝමය. මේ හැම දෙයක්ම අපි අහන දකින මේ ලෝකේ හැම දෙයක්ම අපිට හදලා දෙන්නේ හිතෙන්. ඒකට මනෝමය කියලා කියන්නේ. සිතෙන් තමයි මේ හැම දෙයක්ම සකස් කරන්නේ. දැන් අපිට හිතෙනවානේ මේ ලෝකේ, දැන් ඇස් දෙකෙන් දකින ලෝකේ තියෙනවානේ අපිට. මේ ලෝකේ තියෙන දේවල් අපි හිතන්නේ මේ දේවල් ඇත්තටම තියෙනවා නේද? මේ දේවල් ඇත්තටම තියෙනවා, මේවා සැබෑවට මේ ලෝකේ තියෙනවා කියලානේ. නමුත් පින්වතුනි, මේ ලෝකය අපි මේ ඇහෙන් දකින ලෝකේ, කනෙන් අහන ලෝකේ, ඊළඟට නාසයෙන් ගඳ සුවඳ දැනගන්න මේ ලෝකය, ඒකත් ලෝකයක් නේද? මේ ලෝකේ තියෙන දේවල් නේ මේවා. ඊළඟට දිවට රස දැනෙනකොට ඒ දේ, කයට පහස දැනෙන මේ හැම දෙයක්ම සකස් කරලා දෙන්නේ, අපිට සකස් කරලා දෙන්නේ හිත විසින්. හිතෙන් තමයි මේ හැම දෙයක්ම හදලා මේක ඇත්ත වගේ ලස්සනට සකස් කරලා දෙන්නේ. මනස කියන එක නැත්තම්, හිත කියන එක නැත්තම් අපිට මේ ලෝකයේ කියන දේත් එක්ක එකතු වෙන්න විදිහක් ඇති වෙන්නේ නැහැ. එකතු වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට යම්කිසි රූපයක් පේන්න යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ පේන ක්‍රියාවලියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට මේක දේශනා කරනවා කොහොමද? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපත් නිසා හටගන විඥානය. තින්නං සංගති පස්සෝ. ඇසයි රූපයයි විඥානයයි තුනම එකතු වුණාම තමයි ස්පර්ශය හටගන්නේ. තේරුණාද?
ඇසයි රූපය විඥානයයි තුනම එකතු වෙන්න ඕනේ අපිට ස්පර්ශ වෙන්න. අපේ ලෝකයට ස්පර්ශ වෙන්න මේ තුනම එකතු වෙන්න ඕනේ. එතකොට මේ විඥානය එකතු වෙච්ච ගමන් එතන බලපෑම තියෙන්නේ මොකේද? එතන තියෙන හිතේ බලපෑම. මානසිකව බලපෑමක් ඒක. එතකොට එහෙනම් මේ හිතෙන් තමයි මේ හැමදේම සකස් කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හිත අපිරිසිදු කරගෙන යම් කිසි දෙයක් කිව්වොත් කළොත් තතෝනං දුක්ඛමං වේති. අන්න ඒ කෙනාගේ පිටිපස්සෙන් දුක ලුහු බැඳගෙන එනවා. චක්ඛං වහතෝ පදං. හරියට කරත්තේ බැඳපු ගුණා පිටිපස්සෙන් කරත්ත රෝදේ නවතින්නේ නැතුව එනවා වගේ. තේරුණාද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ හිතේ අකුසල් ඇති වුණොත් අපේ හිතේ රාගය, ద్వේෂය, මෝහය ඇති වෙච්ච වෙලාවට අපි යම්කිසි දෙයක් කරනවා නම් යම්කිසි දෙයක් කියනවා නම් අන්නේ කරන කියන දේ නිසා ඒ රාගයට, ద్వේෂයට, මෝහයට යට වෙලා අපි යම්කිසි දෙයක් කරනවා නම් කියනවා නම් ඒ දේවල් කරන නිසා අපේ ජීවිතයට එන්නේ මොනවද? දුක. අපේ ජීවිතයේ පිටිපස්සෙන් ලුහු බැඳගෙන ඉන්නේ මොකද්ද? දුක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සචේ භායසි දුක්ඛස්ස. ඉතින් ඔබ දුකට බය නම් සචේ වූ දුක්ඛමප්පියං දුක පිළිකුල් කරනවා නම් දැන් මේ ලෝකේ ඉන්න හැම සත්වයකගේම ස්වභාවය තමයි දුක් විඳින්න බයයි. දැන් මේ ඔය පිංගුතුන් කවදාවත් කැමතිද දුක් විඳින්න? කැමති නැහැ. දැන් මේ උදේ පාන්දර නැගිටගෙන නේද? බත් මුල් බැඳගෙන නේද? පාන්දරම නිදිමතේ වැඩට යන්නේ. මොකකටද මේ? පුංචි ජීවිතේට පුංචි සැපක් හොයාගන්නනේ. සල්ලි ටිකක් හොයාගෙන හොඳට කාලා බීලා ජීවත් වෙන්න අන්නේ සැපට කැමති නිසා තමයි මේ දේවල් කරන්නේ. මේ ලෝකේ සත්‍යයේ ස්වභාවය තමයි දුක්ඛා පටික්කුලා. දුක පිළිකුල් කරනවා. දුකට කැමති නැහැ. ඔබත් මමත් අපි කවුරුත් කැමති නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දුකට බය නම් දුකට අකමැති නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා කත්ථ පාපකං කම්මං. පාපී දේවල් කරන්න එපා. ආවීවා යදිවා රහෝ. රහසෙවත් එලිපිටවත් අකුසල් පාපී දේවල් කරන්න එපා. අන්න බලන්න. එහෙනම් අපේ අතින් අකුසලයක් පවක් සිද්ධ වුණොත් මේ රාගයට, ద్వේෂයට, මෝහයට යට වෙලා අපි යම්කිසි දෙයක් කරොත්, කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අපේ පිටිපස්සෙන් දුක තමයි ලැබෙන්නේ. අපිට ලැබෙන්නෙම දුක. ඒක මේ ලෝකයේ තියෙන ස්වභාවය පින්වතුනි. මේ ලෝකයේ තියෙන ස්වභාවය තමයි යම්කිසි දෙයක් අපි අකුසල් විදිහට අකුසල් සිතින් යුක්තව අපි යම්කිසි දෙයක් කරොත් කිව්වොත් ඒකේ විපාකය දුකක්. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකෙන් සැපක් කවදාවත් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම තමයි තතෝනං සුඛමං වේති. යම්කිසි කෙනෙක් යහපත් ඊළඟට මේ රාග, ద్వේෂ, මෝහ කියන අකුසල් වලින් බැහැරව යම්කිසි කෙනෙක් කටයුතු කළොත්, කතා කළොත් තතෝනං සුඛමං වේති. ඒකේන පිටිපස්සෙන් හඹාගෙන යන සැප. ඡායාව අනපායිනී. හෙවණැල්ල අපි අත් නොහැර අපේ පිටිපස්සෙන් එනවා වගේ සැප අපේ පිටිපස්සෙන් එනවා. එතකොට ඒක මේ ලෝකේ තියෙන ධර්මතාවය. යහපත් දෙයක් යහපත් සිතින් යුක්තව යහපත් දෙයක් කළොත් සැප විපාක ලැබෙනවා. අයහපත් දෙයක් අයහපත් සිතින් කළොත් දුක් විපාක ලැබෙනවා. එතකොට අපි හොඳට අවධානයෙන් ඉන්න ඕනි කාරණාවක් තමයි මොකද්ද? අපි මේ හිතන දේවල් ගැන. ඊටමත් ලොකු අවධානයක් දෙන්න ඕනේ අපේ හිතේ ඇතිවෙන සිතුවිලි ගැන. දැන් සාමාන්‍යයෙන් අපි අපේ හිතේ ඇතිවෙන සිතුවිලි ගැන අවධානයක් දෙනවද?
අපි එහෙම අවධානයක් දෙන්නේ නේද? ගොඩාක් අයට රාගයක් ආවට ඒක ගැන කියන්නේ බයවීමක් ඊළඟට මේ රාගය කියන එක හොඳ නෑ කියලා හිතන ස්වභාවයක් එහෙම හිතෙන්නේ. ඒ මොකද රාගයේ තියෙනවා ආස්වාදය කියලා එක. රාගය විතරක් නෙවෙයි ද්වේෂයේ තියෙනවා ආස්වාදය කියලා එක. දැන් මිනිසෙක් තරහ ගත්තට මිනිසෙයි තරහ ගන්න අකමැත්තෙන් තරහ ගන්නෙ නෑ. මිනිසෙක් තරහ ගන්න කැමැත්තක් තියෙන නිසා. ඒකේ ආස්වාදයක් තියෙන නිසා. එතකොට අපි රැවටෙන්නේ මොකේද? අපි රැවටෙන්නේ ඔන්න ඔය ආස්වාදෙට. නේද? රාගයේ තියෙන ආස්වාදයේ කොටසට තමයි අපි රැවටෙන්නේ. අනේ හරි සනීපයි හරි සතුටුයි. අන්න ඒකෙන් අපි අපේ හිත වැළඳ ගන්නවා ඒක. ද්වේෂයත් එහෙමයි. හැබැයි පින්වතුනි මේ රාග ද්වේෂ මෝහ තුල ආස්වාදේ තියෙනවා. ආස්වාදේ චුට්ටයි තියෙන්නේ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ආදීනවේ ඊටා විශාලයි. රාග ද්වේෂ මෝහ තුල තියෙන ආදීනවය ගොඩාක් විශාලයි. අකුසලයක් කරනකොට ඊළඟට වැරදි දෙයක් කරුණා අපි හිතමු මෙහෙම බොරුවක් කියනවා කියලා. දැන් මොන හරි කරදරයකින් බේරෙන්න අපි බොරුවක් කියනවා. බොරුවක් කිව්වහම ඒ මොහොතට එදාට විතරක් ওই කරදරෙන් බේරෙන්න පුළුවන් වෙයි ඔබට බොරුවක් කියලා. හැබැයි අන්න බලන්න එදාට විතරයි මේ ආශාදය තියෙන්නේ. හැබැයි ඔය අකුසලයෙන් ඔය රැස් වෙච්ච කර්මය නිසා ලැබෙන විපාකේ සසරට බලපාන්නේ. ඒක සසරේ උපදින ජීවිතවලට බලපානවා. බොරුව කියන එක. යම් කිසි කෙනෙක් බොරු කිව්වොත් ඊළඟට වැරදි දේවල් නැත්තම් අසත්‍ය දේවල් කිව්වොත් ඒකේ ස්වභාවය තමයි විපාකේ තමයි ඒ කෙනාව කවුරුත් විශ්වාස කරන්නේ. ඒ කෙනා කියන වචනය විශ්වාස කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ ඉන්නවා මිනිස්සු එක වචනයක් කිව්වොත් ඒ වචනේ අහන මිනිස්සු ඒක විශ්වාස කරනවා ඒකට අනුව ක්‍රියාත්මක වෙනවා. එහෙම මිනිස්සු මේ ලෝකේ නැද්ද? ඉන්නවා. පාලකයෝ ඉන්නවා, මේ ලෝකේ නායකයෝ ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කියන එක වචනෙට ඒ වචනේ පිළි අරගෙන ඒකට ක්‍රියාත්මක වෙන්න මිනිස්සු පිරිසක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම තමයි තවත් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මොනවා කිව්වත් කොච්චර හොඳ දේවල් කිව්වත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අන්න බලන්න ස්වභාවය. එතකොට කෙනෙක්ගේ විශ්වාසය ඇති වෙන්න නම් ඒකටත් පිනක් තියෙන්න ඕනේ. ඒකටත් අපි යම්කිසි කරපු යහපත් දෙයක් තියෙන්න ඕනේ. එතකොට බොරුවක් කියන වෙලාවට ඒක ලේසියි. හැබැයි ඒක විඳවන්න යනකොට ඒක ජීවිත ගානකට විඳවන්න වෙනවා. අන්න ඒකයි අපි රැවටින්නේ මේ අකුසලයේ තියෙන ආස්වාදය කියන කොටසට. අපි එකතු වෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ ඔය ආස්වාදයේ පිටිපස්සේ ලොකු ආදීනව කියන කොටසක් තියෙනවා. දුක් විඳින්න වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔබ අකුසල් ඔබ දුක් විඳින්න බය නම් දුක් විඳින්න කැමති නැත්තම් දුක පිළිකුල් කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා පව් කරන්න එපා. ඒක තමයි ලේසිම දේ. ලේසිම දේ නෙමෙයි ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. තේරුණාද? දුක් විඳින්න කැමති නැත්තම් මොකද්ද කරන්න ඕනේ? අකුසල් කරන එක නවත්තන්න ඕනේ. හැබැයි පින්වතුනි මේ අකුසල් කියන දේ හිතට එන එක අපිට එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි තේරුම් අරන් ඉන්න ඕනේ. මේ හිතට එන අකුසල් ඔබේ හිත දන්නවනේ. ඔබේ හිත ක්‍රියාත්මක වෙන විදිහ, ඔබේ හිත හැසිරෙන විදිහ ඔබ දන්නවනේ. නේද? තරහක් හිතට ආපුවාම ඒක දුරු කරගන්න කොච්චර අමාරුද? නේද? කතා කරන්න ලේසියි. නේද? තරහ දුරු කරන්නේ මෙහෙමයි කියලා අපිට කතා කරන්න පුළුවන්. සාකච්ඡා මට්ටමින් ඒක හරීම ලේසියි. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්න ගියහපුවාම ඒක මේ අපේ ජීවිතයට එකතු කරගන්න ගියාම අන්න එතන තමයි අමාරුම කොටස තියෙන්නේ.
අමාරුම දේ තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ අකුසල් දුරු කරනවා කියන එක. කුසල් උපදවා ගන්නවා කියන එක ලේසි නැහැ. අමාරුයි. හැබැයි හොඳට මතක තියාගන්න මේ දේ කරන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසලයේ අතහරින්න, කුසලයේ පුරුදු කරන්න. පින්වත් මහණෙනි, අකුසලයේ අතහරින්න බැරි නම් මම ඔබට අකුසලයේ අතහරින්න කියලා අනුශාසනා කරන්නේ නැහැ. මේ අකුසලයේ කියන එක අතහරින්න පුළුවන් දෙයක්. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අකුසලයේ අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. එතකොට පින්වතුනි, අද අපි සූදානම් වෙන්නේ මේ අකුසලයේ අපි අතහරින්නේ කොහොමද? හිතට එන අකුසල් දුරු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ කියවෙන සුන්දර සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නට. මේ සූත්‍ර දේශනාව තුළ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අකුසලයේ දුරු කරලා අපේ හිත කුසලයේ පිහිටුවා ගන්නේ කොහොමද කියන එක. දැන් ඕකනේ කරන්න අමාරුම දේ නේද? අමාරුවෙන් වුණත් මේ දේවල් කරොත් කවදා හරි දවසක අපිට කුසලය විතරක්, කුසලයේ තුලම පිහිටපු හිතක් හදාගන්න පුළුවන්. දැන් මේ ලෝකේ මේ යහපත් දේවල් කියන දේ පින්වතුනි අමාරුයි කරන්න. ඒක අපි තේරුම් අරගෙන ඉන්න ඕන දෙයක්. හොඳට මතක තියාගන්න. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ලේසි දේ කරන්නනේ. නේද? හැම වෙලාවෙම අපේ හිත හැදිලා තියෙන්නේ, අපේ ජීවිතය හැදිලා තියෙන්නේ ලේසි දේ කරන්නනේ. කෙටි මාර්ගයකින් යන්නනේ. නේද? ටක් ගාලා වැඩේ කරගන්නනේ. එහෙම කරගන්න බෑ. මේක අමාරුයි. හිමීට තමයි කරන්න තියෙන්නේ. තේරුණාද? හැබැයි අපි ලේසි දේ අද කරොත්, අපි අද ලේසි දේ විතරක් කර හිටියොත් අපිට කවදා හරි අපේ ජීවිතේ දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි අපි අමාරුවෙන් හරි අමාරු දේ මේ යහපත කියන එක පුරුදු කරොත් කවදා හරි අපිට සතුට වෙන්න පුළුවන් වෙනවා. දැන් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු සතුට වෙන්නේ කොහොමද? දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු සතුට වෙන්නේ පින්වතුනි, අප්පෝ ඇති ආන්තම් මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ පිනක් කරගත්තා. මට පිනක් කරගන්න අවස්ථාව උදා වුණා මේ ධර්මයේ පිහිටෙන්, බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් මට පිනක් කරගන්න අවස්ථාව උදා වුණා කියලා සතුටු වෙන්නේ. හැබැයි මේ මිනිස්යාට මේ පින කරන වෙලාවේදී, යහපතේ හැසිරෙන වෙලාවේදී, ධර්මයේ පුරුදු කරන වෙලාවේදී ඒක අමාරුවෙන් තමයි මේ මිනිස්යා කරලා තියෙන්නේ. හැබැයි අර අමාරුවෙන් කරපු දේ, මහන්සි වෙලා කරපු දේ ප්‍රතිඵලය ඒක අපතේ ගියේ නෑ. හොඳට මතක තියාගන්න, ඔබ ධර්මයේ පුරුදු කරනවා නම්, ධර්මයට අනුව ජීවිතය ගත කරන්න පුංචි මොහොතක් හරි උත්සාහ කරනවා නම් කවදාවත් ඒක අපතේ යන්නේ නෑමයි. ඒක අනිවාර්යෙන් අපිට කවදා හරි පිහිට වෙනවා. හොඳම උදාහරණය තමයි කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ අර භික්ෂුන් වහන්සේලා පිරිසක් කාශ්‍යප බුදුසසුන පිරිහෙන කාලෙදී, පිරිහිලා යන කාලෙදී ස්වාමීන් වහන්සේලා පිරිසක් කල්පනා කරා දැන් මෙහෙම ගියොත් හරියන්නේ නැහැ. මෙහෙම ගියොත් අපිට මේ ධර්මයේ පුරුදු කරලා අපිට මේ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. දැන් මේ බුදුසසුන පිරිහෙන කාලේ. අපි කොහොම හරි මේ බුදුසසුන පිරිහිලා යන්න කලින්, නැති වෙලා යන්න කලින් අපි ධර්මයේ පුරුදු කරන්න ඕනේ කියලා ඒ ස්වාමීන් වහන්සේලා කැලේට ගිහිල්ලා, කැලේට යනකොට හම්බුණා විශාල පර්වතයක්. මේ පර්වතයට කොහෙන්වත් ගොඩ වෙන්න බෑ. මේ පර්වතයට මේ ස්වාමීන් වහන්සේලා ඉතින් අර උණගස් තියාගෙන ඉනිමගක් බැඳගෙන මේ ස්වාමීන් වහන්සේලා පිරිස පර්වතයට ගොඩ වුණා. ගොඩ වෙලා මොකද කරේ? අර ඉනිමග තල්ලු කරලා පහලට දැම්මා. දැන් කාටවත් කන්දෙන් ඒ ගලෙන් පල්ලෙහාට බහින්න බෑ. දැන් උඩ තමයි ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේලා පිරිස කතා කරගත්තා. අපි මෙතන ඉඳන් ධර්මයේ පුරුදු කරමු. අපේ ජීවිත නැති වෙලා ගියත් කමක් නැහැ. අපේ ජීවිත පරදුවට තියලා අපි ධර්මයේ පුරුදු කරමු කියලා
භාවනා කරන්න පටන් ගත්තා. ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගත්තා. පින්වතුනි, පළවෙනි දවසේ රාත්‍රියේදී එක උතුමන් වහන්සේ නමක් අරහත් වේ සාක්ෂාත් කරා. දෙවෙනි දවසේ රාත්‍රියේදී තවත් උතුමන් වහන්සේ නමක් අනාගාමී ඵලයේ සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දිනම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා දිනම මොකද කළේ? අර ස්වාමීන් වහන්සේලාට කියා හිටියා, ඔබ වහන්සේලා බණ භාවනා කරන්න, අපි ඉරිදීන් ගිහිල්ලා දානි අරගෙන ඇවිල්ලා ඔබ වහන්සේලාට පූජා කරන්න, ඔබ වහන්සේලා සුවසේ බණ භාවනා කරන්න කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියා හිටියා, නැහැ. අපි මෙතෙන්ට එනකොට අපි කෑම ගන්නවා, අපි කෑම කනවා කියලා අපි කතා කරගෙන ආවේ නැහැ. අපි ධර්මයේ පුරුදු කරනවා කියලා අපි මෙතෙන්ට ආවේ. ඒ නිසා ඔබ වහන්සේලාගේ විමුක්ති සුවය සුවසේ විඳින්න අපි ධර්මයේ පුරුදු කරනවා කියලා පුරුදු කළා. ඊතිරු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම මාර්ගඵල නොලබා මරණයටපත් වුණා. අපති ගියාද? අර මහන්සිය අපති ගියේ නෑ පින්වතුනි. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ, බුදු සසුනේ පවතින කාලේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිලා උන්වහන්සේලා අරහත් වේ සාක්ෂාත් කරා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් පිරිසක් බවට පත් වුණා. බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ අතර කෙනෙක්. බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ කියන්නේ මේ බුදු සසුනේ වේගයෙන්ම ධර්මය අවබෝධ කරපු උතුමන් වහන්සේ, රහතන් වහන්සේ. එතකොට පින්වතුනි, එදා කාශ්‍යප බුදු සසුනේ උන්වහන්සේට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි ගෞතම බුදු සසුනේදී උන්වහන්සේ වේගයෙන් ශනිකව ධර්මය අවබෝධ කළා. එතකොට එහෙනම් මේ ධර්මයේ පුරුදු කරනවා කියන එක ඒක අපතේ යන දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔබ පුංචි මොහොතක් හරි ධර්මයේ පුරුදු කරනවා නම් ඒක ඉතාමත් වටිනවා. ඉතින් පින්වතුනි, අද දවසේදී අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන සූත්‍ර දේශනාවේ නම තමයි විතක්ක සණ්ඨාන සූත්‍රය. මොකද්ද සූත්‍ර දේශනාවේ නම? විතක්ක සණ්ඨාන සූත්‍රය. විතක්ක සණ්ඨාන කියන වචනේ තේරුම තමයි කුසල් සිතුවිලි පිහිටුවා ගැනීම කියන එක තමයි විතක්ක සණ්ඨාන කියන වචනේ තේරුම. එතකොට කුසල් සිතුවිලි පිහිටවා ගන්නේ කොහොමද කියන කාරණේ ගැන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. කොහොමද? පින්වත් මහණෙනි, සමත විදර්ශනා භාවනාව දියුණු වේගන යනකොට, සමතයත් විදර්ශනාවත් දියුණු වේගන යනකොට භික්ෂුව විසින් කරුණු 5ක් ගැන කලින් කලට සිහි කරන්න ඕනේ. මේ බණ භාවනා කරන, ධර්මයේ හැසිරෙන, සමත විදර්ශනා පුරුදු කරන භික්ෂුව කලින් කලට මේ කාරණා 5 ගැන සිහි කරන්න ඕනේ. මොකද්ද මේ කාරණා 5? ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට මේ ධර්මයේ පුරුදු කරනකොට අපේ හිතේ ඇතිවෙන අකුසල් දුරු කරන ක්‍රම 5ක් තමයි අපිට මේ පෙන්නලා දෙන්නේ. දැන් අපි හොඳට මතක තියාගන්න ඕනේ, අපි ධර්මයේ පුරුදු කරපු පමණින් අපේ හිතට අකුසල් එන එක නවතින්නේ නැහැ. නේද? රාගයෙන් බැටකකා, ද්වේෂයෙන් බැටකකා, මෝහයෙන් බැටකකා, මේ අකුසල වලින් බැටකකා තමයි මේ ධර්මයේ පුරුදු කරන්න තියෙන්නේ. එතකොට මේ අපේ හිතට එන අකුසල් දුරු කරන්න අපි ක්‍රමයක් දන්නේ නැත්තම්, මේක නවත්තන්න අපි දක්ෂ නැත්තම්, ඒක දුරු කරන ක්‍රමයක් ගැන අපි අහලා නැත්තම් අපිට මොකද වෙන්නේ? අකුසලේ එනවා දන්නෙත් නැහැ. නේද? අකුසලේ හිතේ පැලවෙනවා දන්නෙත් නැහැ. අකුසලයෙන් අපි ක්‍රියාත්මක වෙනවා දන්නෙත් නැහැ. අන්තිමේට අපි අකුසලේ කරාට පස්සේ අපිට දැනෙන්නේ මොකද්ද? අයියෝ, මගේ අතින් වැරද්දක් වුණා.
පස්සේ තමයි ඒක තේරෙන්නේ. තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. ඊට පස්සේ තියෙන මොකද්ද? පසුතැවීම. බලන්න අකුසලයක් තිබ්බ හැම තැනම අපි අතින් වෙච්ච අකුසලයක් කරපු හැම තැනකම අන්තිමේට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? පසුතැවීම. එහෙනම් අපේ මේ හිතට අකුසලයක් එනකොට අපි පුරුදු වෙන්න ඕනේ මේ අකුසලයේ වශයෙන් හඳුනා ගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ. අකුසලයේ වශයෙන් හඳුනා ගත්තොත් තමයි ඒක දුරු කරන්න අපිට දැනගන්න දුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ. අකුසලයේ වශයෙන් දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒක දුරු කරන්න අපි දන්නේ නැහැ. ඒ අකුසලයක් ආවද කියලා දන්නේ නැහැ. එහෙනම් අකුසලයේ වශයෙන් දැනගන්න කාරණා දෙකක් අවශ්‍යයි. පළවෙනි එක තමයි සිහිය. අපේ හිත ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපේ හිතේ ඇති වෙන්නේ මොනවාද? මොන සිතුවිලිද කියන එක ගැන. ඒක පළවෙනි. දෙවෙනි එක තමයි නුවණ කියන දේ. මේ අකුසලයේ දුරු කරන්නේ කොහොමද කියලා විමසන්න ඕනේ. ඔන්න එතකොට තමයි අකුසලයේ දුරු කරන්න කෙනෙකුට අවස්ථාව උදා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න අකුසලයේ දුරු කරන ක්‍රම 5ක් දේශනා කරනවා. පළවෙනි ක්‍රමේ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි භික්ෂුවක් යම් අරමුණක් මුල් කරගෙන යම් කාරණයක් මුල් කරගෙන හිත ඉන්නකොට රාග සහිත සිතුවිලි, ද්වේෂ සහිත සිතුවිලි, මෝහ සහිත සිතුවිලි මේ පාපී අකුසල් සිතුවිලි උපදින්න පටන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරන්න තියෙන පළවෙනි දේ තමයි ඒ පාපී අකුසල් පිළිබඳ තියෙන අවධානය ඉවත් කරලා කුසල් සහගත දෙයක් යහපත් දෙයක් හිතන්න පටන් ගන්න ඕනේ. කරන්න ඕනේ පළවෙනි දේ තමයි මොකද්ද? ඒ පිළිබඳව තියෙන අවධානය වෙනස් කරන්න ඕනේ. දැන් අපේ හිතට රාගයක් ඇති වුණාට පස්සේ පින්වතුනි අපි මොකද්ද කරන්නේ? ඒ රාගෙට අපි අවධානය දෙනවා. රාගය කියන එක අපේ හිතට හුරුයිනේ. අපි ඒකට සංවේදී. ද්වේෂය කියන එක අපේ හිතට හුරු පුරුදුයි. ඒ හුරු පුරුදු දෙයට අපි අවධානය දෙනවා වැඩි සාමාන්‍යයෙන්. දැන් තරහ කියන එක කලින් කියලා ඊළඟට අපි අමුතුවෙන් හිතලා ඇති කරගන්න එකක් නෙවෙයිනේ නේ. තරහ කියන කොච්චර වේගින් ඇති වෙනවද බලන්න. නේද? තරහ කියන එක හිම අපිට ලේසියෙන් පාලනය කරන්න පුළුවන්ද? ලේසියෙන් පාලනය කරන්න බෑ. එච්චර ඕනේ නැහැ. අපිව තරහ ගස්සන්න පින්වතුනි මහ ලොකු දේවල් ඕනේ නැහැ. අපිව තරහ ගස්සන්න මේ පුංචි මදුරෙකුට පුළුවන්. නේද? පුංචි සතෙකුට පුළුවන් මේ පුංචි මදුරෙකුට පුළුවන් අපිව තරහ ගස්සන්න. එතකොට තරහ කියන එක, ද්වේෂය කියන එක හිතට හුරුයි. ඒක පුරුද්දක් වෙලා. ඒ නිසා ඒකට අපි ටක් ගාලා ඒකට අවධානය යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවධානය මේ අකුසලයේ පිළිබඳව තියෙන අවධානය වෙනස් කරන්න ඕනේ. කොහොමද වෙනස් කරන්නේ? ඒ අකුසලයේ වෙනුවට කුසල් සහගත දෙයක් හිතන්න පටන් ගන්න ඕනේ. යහපත් දෙයක් හිතන්න පටන් ගන්න. රාගය කියන දේ ඇති වුණා නම් අපි මොකද කරන්නේ? ඒ රාගය දුරු වෙන්න නම් මේ රාගයේ තියෙන ආදීනවේ මේ රාගයේ තියෙන භයානක ස්වභාවය ඊළඟට මේ රාගය අපිට මට ගැලපෙන්නේ ඊළඟට හිතන්න තියෙන හොඳම දේ තමයි මේ රාගය ඇති වෙන්න මේ රාග සිතුවිලි මගේ හිතේ ඇති වෙනවා මේ සිතුවිලි වෙනුවට මම හිතන්න පටන් ගන්න ඕනේ මේ රාගය දුරු වෙලා යන සිතුවිලි. ඔබේ හිතේ රාගය ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුභය සිහි කරන්න. රාග සහිත සිතුවිලි ඇති වුණොත් මොකද කරන්න ඕනේ? අසුභ මානසිකාරයේ තමන්ගේ හිතට ගේන්න. දැන් හිතන්නකෝ තව කෙනෙක් ගැන අපිට රාගය ඇති වුණා කියලා, තව පුද්ගලයෙක් ගැන. එතකොට අපි මේ ශරීරයක් දිහා දැකලා අපි මොකද කරන්නේ? රාග සිතුවිලි උපදවා ගන්නවා. ඒ රාග සිතුවිලි උපදවා ගන්නකොට අපි දැනගන්න ඕනේ මෙන්න රාග සිතුවිල්ලක් ඇති වුණා. දැන් මම මේකට අවධානය දෙන්නේ නැතුව
මං අසුබයට මානසික අසුබයට අවධානය දෙනවා. මේ ශරීරයේ තියෙන අසුබ ස්වභාවයට අවධානය දෙනවා කියලා. මේ නිස්සාර ස්වභාවයට අවධානය දෙනවා කියලා. එහිම අපේ අර අවධානය කුසල් සහගත පැත්තට යොමු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පාපී අකුසලේ නැති වෙලා යනවා. මොකද අපි ඒකට අවධානය දෙන්නේ නැහැ. අවධානය වෙනස් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට මේ වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට දක්ෂ වඩුවෙක්. මොකද කරන්නේ? මේ දක්ෂ වඩුවා සියුම් ඇණයකින් ගොරෝසු ඇණයක් ගලවලා අයින් කරනවා. සියුම් ඇණයකින් ගොරෝසු ඇණයක් ගලවලා අයින් කරනවා වගේ තමයි මොකද්ද කරන්න ඕනේ? හිතේ රාගය, ද්වේෂය, මෝහය ඇති වුණොත් ඒකට අවධානය දෙන්නේ නැතුව කුසල් සහගත සිතුවිල්ලකින් අර සිතුවිල්ල අයින් කරලා දානවා. දැන් මේ රාගය, ද්වේෂය, මෝහය කියන සිතුවිලි පින්වතුනි හරිම ගොරෝසුයි. හරිම රළු සිතුවිලි. එතකොට මේ කුසල් සහගත සිතුවිලි කියන බොහොම සියුම්, බොහොම සුන්දර සිතුවිලි. මෙන්න මේ සිතුවිලි වලින් මොකද්ද කරන්න ඕනේ? අර ගොරෝසු සිතුවිල්ල අයින් කරලා දානවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියුම් ඇණයකින් ගොරෝසු ඇණයක් අයින් කරලා දානවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය විදිහට මේ අකුසලයට තියෙන අවධානය නැති කරොත්, දුරු කළොත්, ඒ වෙනුවට කුසල් සහගත සිතුවිල්ලක් උපදවා ගත්තොත් ඔන්න අපේ හිතේ ඇති වෙන අකුසලයේ දුර වෙලා යනවා. ඒ තමයි පළවෙනි ක්‍රමය. ඊළඟට දෙවෙනි ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට දැන් කුසල් සහගත සිතුවිල්ලකින් මේ අකුසල් සහගත සිතුවිල්ල නැති කරලා දාන්න උත්සාහ කරත් සමහර වෙලාවට සමහර රාග, ද්වේෂ, මෝහ මේ අකුසල් සිතුවිලි තියෙනවා. ඒවා එහෙම ලේසියෙන් නැති වෙලා යන්නේ නැහැ. බොහොම අමාරුයි නැති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවට සිහි කරන්න මේ අකුසල් වල තියෙන භයානක පැත්ත. ආදීනවේ සිහි කරන්න. මේ අකුසල් මට ගැලපෙන්නේ. මේවා හොඳ සිතුවිලි නෙමෙයි. දැන් මම මේ හිතන්නේ යහපත් සිතුවිල්ලක් නෙමෙයි. මේකින් මට යහපතක් නා සිදු වෙන්නේ නැහැ කියලා සිහි කරන්න කියනවා. දැන් පින්වතුනි ඔහොම සිහි කරන්න නම් අකුසලයේ විදිහට දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අකුසලයේ විදිහට දැනගෙන ඒක දුරු කරන්න කැමැත්තකුත් තියෙනවා. දැන් අපේ ස්වභාවය තමයි මොකද්ද? අකුසලයක් ඇති වුණාට පස්සේ අපිට ඒක දුරු කරන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. අපේ ස්වභාවය තමයි අකුසලයක් ඇති වුණාට පස්සේ ඒක තවත් තියෙනවා නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. හිතන්නකෝ මෙහෙම. මොන රාගයක් ඇති වුණා කියලා. දැන් රාගයෙන් අපි සතුටු වෙවි ඉන්නකොට අපි කැමතිද ඒ රාග සහගත සිතුවිල්ල නැති වෙනවා නම්? එහෙම නැති වෙනවා නම් අපි කැමති නෑ. නේද? ඒක දුරු කරන්න අපේ හිතේ කැමැත්තක් ඇති වෙන්නේ නෑ. උවමනාවක් ඇති වෙන්නේ නෑ. එහෙම උවමනාවක් නැත්තම් පින්වතුනි කවදාවත් රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්නේ නෑ. රාග, ද්වේෂ, මෝහ දුරු කරන්න අකුසල් සහගත සිතුවිලි දුරු කරන්න කැමැත්තක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? චන්දං ජනේති. කැමැත්තක් උපදවා ගන්නවා අකුසල් සහගත සිතුවිලි දුරු කරන්න. වායමති. ඔන්න වෑයම් කරනවා. විරියං ආරභති. වීරිය පටන් ගන්නවා. චිත්තං පග්ගණ්හාති. හොඳට සිත දැඩි කරගෙන තමන්ගේ හිත අදිෂ්ඨාන කරගෙන මම මේ අකුසලයේ දුරු කරනවා කොහොම හරි කියලා සිත දැඩි කොට අරගෙන පදහති වීරිය කරනවා, ක්‍රියාත්මක වෙනවා අකුසලයේ දුරු කරන්න. එතකොට එහෙනම් රාග, දේශ, මෝහ දුරු කරන්න උවමනාවක් තියෙන්න ඕනේ. කැමැත්තක් තියෙන්න ඕනේ. ආසාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කවදාවත් ඕක දුරු කරන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න මේ වගේ තියෙන භයානක පැත්ත සිහි කරන්න. මේවා අකුසල විතර්ක, මේවා අකුසල් විතර්ක, මේවා මම සිහි කරන්න හොඳ නැහැ. මේකෙන් මට යහපතක් වෙන්නේ නැහැ.
මේකේ මට වෙන්නේ අයහපතක්මයි කියලා සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහොම සිහි කරනකොට අකුසලයේ දුර වෙලා යනවා. මොකද අපි අකුසලයට බය වෙනවා. අපි තැති ගන්නවා මේ අකුසලයට අපි බය වෙනවා මේ අකුසලයට මගේ හිත යට වුණොත් මට යහපතක් වෙන්නේ මට වෙන්නේ අයහපතක්මයි කියලා. මේ වෙලාවේ මම මරණයටපත් වුණොත් මට හොඳ උපතක් ලැබෙන්නේ නැහැ කියලා එයා සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට මෙහි වගේ. කොහොමද? ලස්සනට සැරසෙන්න කැමති තරුණ දරුවෙක් ඉන්නවා. මේ දරුවගේ බෙල්ලට සර්ප කුණක් හරි බලු කුණක් හරි මිනිස්සෙක්ගේ මේ මිනි කුණක් හරි දානවා. දැම්මහම ලස්සනට ඉන්න කැමති දරුවා ඒ සර්ප කුණ හරි බලු කුණ හරි මිනි කුණ හරි ආදරයෙන් බොහොම ආසාවෙන් වැළඳ ගන්නවද? වැළඳ ගන්නෑ. ඇයි වැළඳ ගන්නේ නැත්තේ එහෙම? ඒ කෙනා ලස්සනට ඉන්න කැමැත්තක් තියෙනවා. හොඳට ලස්සනට පිළිවෙලට ඉන්න කැමැත්තක් තියෙනවා. දැන් තරුණ දරුවන්ගේ ස්වභාවය තමයි මොකද්ද? හොඳට ලස්සනට ඉන්න හරි කැමති ඉන්නේ. කොණ්ඩේ පීරලා ඊට පස්සේ මූණේ ක්‍රීම් ගාලා ලස්සනට ඇඳ පැළඳගෙන ලස්සනට ඉන්න කැමතිනේ. ඒ කැමැත්ත නිසා බලන්න දැන් එහෙම ලස්සනට ඇඳගෙන හොඳ ඇඳුමක් ඇඳගෙන පාරේ යනකොට පුංචි ජරාවක් හරි ගෑවුනොත් මොකද වෙන්නේ? ගොඩාක් හිතෙන් දුක් වෙනවා නේද? අයියෝ මේක අද ඇඳුමේ ජරාවක් ගෑවුනා කියලා දුක් වෙනවනේ නේ. ඒ කියන්නේ ඒක න ලස්සනට ඉන්න කැමැති. ශරීරය ලස්සනට තියාගන්න කැමැති වගේම තමයි අපි දැනගන්න ඕනේ අපි පුරුදු වෙන්න ඕනේ හිතත් ලස්සනට තියාගන්න. ශරීරේ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ පින්වතුනි. අපේ හිත ලස්සන නැත්තම්. අකුසල් වලට යට වෙලා නම් තියෙන්නේ තරහෙන්, ඉරිසියාවෙන්, මසුරුකමින්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේවයින් නම් පිරීලා තියෙන්නේ. අපේ බාහිර ශරීරේ ලස්සන වුණාට වැඩක් නැහැ. හිත ලස්සන නැත්තම්. එතකොට හිත ලස්සන කරගන්නත් කැමැත්තක් තියෙන්න ඕනේ. හිත ලස්සන කරගන්න කැමති කෙනා මොකද්ද කරන්න ඕනේ? අකුසල් එනකොට අන්න ඒවා පිළිකුල් කරන්න ඕනේ. හරියට අර තරුණ දරුවා ජරාවක් ඇඟට දැම්මට පස්සේ ඒක පිළිකුල් කරනවා වගේ අයියෝ මගේ හිතේ මේ අකුසල් ඇති වෙනවනේ. මේව මට ගැලපෙන්නේ නැහැ. මේව මන් දුරු කරන්න ඕනේ කියලා ඒ අකුසල් පිළිකුල් කරන්න ඕනේ. ඒ අකුසලේ භයානක පැත්ත ගැන හිතන්න ඕනේ. මේව මට ගැලපෙන්නේ නැහැ. මේව මට සුදුසු දේවල් නෙවෙයි. මට මේවයින් දුක් විඳින්න වෙනවා කියන එක. තමන්ට තමන් ගැන තියෙන්න ඕනි පින්වතුනි ආදරයක්. තමන්ගේ යහපත ගැන සලක ගන්න ඕනේ. දැන් අපි ගොඩාක් අපි සාමාන්‍ය ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? අනිත් අයට ආදරය කරන්නනේ නේ. හොඳට මතක තියාගන්න. තව කෙනෙකුට ආදරය කරන්න කලින් තමන් පුරුදු වෙන්න ඕනේ. තමන්ට ආදරය කරන්න. තමන්ගේ යහපත ගැන සලක ගන්න. තේරුණාද? තමන්ට ආදරය කරන අයගේ යහපත ගැන, තමන් ආදරය කරන අයගේ යහපත ගැනත් හිතන්න ඕනේ. ඒ හිතනවට වඩා තමන් හිතන්න ඕනේ තමන්ගේ මානසික දියුණුව, යහපත. තමන්ගේ දියුණුව සලසා ගන්නේ කොහොමද කියන එක ගැන. මොකද තමන්ට ආදරය කරොත්, තමන්ට මෙත්සිත පැතුරුවොත්, තමන්ට කරුණාවන්ත නම් විතරයි ඔබට සැබෑවටම තව කෙනෙකුට කරුණාවන්ත වෙන්න, ආදරය කරන්න, යහපත සලසන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමන්ගේ දියුණුව ගැනත් තමන් හිතන්න ඕනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අකුසල විතර්කවල භයානක පැත්ත ගැන හිතන්න. එහෙම හිතනකොට ඔය අකුසලයේ දුරු වෙලා යනවා. ඒක තමයි දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය තමයි මොකද්ද? අර අකුසලයට තියෙන අවධානය දුරු කරන්න ඕනේ කුසල් සහගත සිතුවිල්ලකින්. අර අකුසල් සහගත සිතුවිල්ල වහලා දාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසලයේ තියෙන භයානක පැත්ත සිහි කරත් සමහර වෙලාවට අකුසලයේ දුරු වෙන්නේ නැහැ. සමහර වෙලාවට අකුසලයේ අපේ හිතේ එහෙම භයානක පැත්ත සිහි කරත් අකුසලයේ තියෙනවා. දැන් එහෙම සිතුවිලි නැද්ද? එහෙම තියෙනවා නේ. සමහර සිතුවිලි තියෙනවා. දැන් තරහක් ආපුවාම ඔය මොනවා සිහි කරන්න ගියත් Tamanට තේරෙනවනේ ඒකේ තියෙන අමාරුව.
නේද? මේ වගේ දෙයක් සිහි කරන්න තියෙන අමාරුව. එතකොට තේරුම් ගන්න ඕනේ අපි මේවා සිහි කරලා අපිට මේක හුරු නැති නිසා තමයි මේ අකුසලයේ දුරු කරන්න අමාරු. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ක්‍රමයේ අනුගමනය කරලා අපිට පුරුද්දක් නැති නිසා තමයි පින්වතුනි අකුසලයේ දුරු කරන්න අමාරු. හැබැයි අපි අමාරුවෙන් හරි මේ ක්‍රමේ ටික ටික හරි සමහර වෙලාවට අපිට වර්ධින්න පුළුවන්. සමහර වෙලාවට අපේ අතින් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි නවත්තන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ක්‍රමයේ අනුගමනය කළොත් කවදා හරි අපිට මේ ක්‍රමය පුරුදු වෙනවා අපේ හිතට. අපේ හිතට හුරු වෙනවා. එතකොට අපි කරන්න ඕනේ දේ තමයි මේ අනුශාසනාව බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය අපි අත් නොහැර නවත්තන්නේ නැතුව කරන්න ඕනේ. තේරුණාද? වරදින්න පුළුවන්. නේද? ඊළඟට සමහර වෙලාවට අපේ හිත අකුසලයට යට වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද? අපි මේක නවත්තනවද නැද්ද කියන එක. තේරුණාද? නවත්තන්න ලේසි. තේරුණාද? ඒ කියන්නේ ධර්මයේ පුරුදු කරන්නේ නැතුව අතහැරලා දාන්න හරිම ලේසියිනේ නේද? ඔබට ඒක දැනුත් කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ නවත්තන්නේ මේ ධර්මය පුරුදු කරන එක නවත්තන්නේ නැතුව කරගෙන යන්න ලොකු වීරියක් ඕනේ. නවත්තන්නේ නැතුව මේ ධර්මයේ අත් නොහැර පුරුදු කළොත් ඔබට කවදා හරි සතුටු වෙන්න පුළුවන් දවසක් එනවා. ඒකාන්තයෙන් මේක උදා වෙනවාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් ওই විදිහට මේ භයානක පැත්ත සිහි කරනකොටත් අකුසලයේ භයානක පැත්ත සිහි කරනකොටත් සමහර වෙලාවට අකුසලයේ දුරු වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අකුසලයේ දුරු වෙන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕනේ? රාග සහිත මේ ද්වේෂ සහිත සිතුවිලි මෙනෙහි නොකට ඉන්න ඕනේ. මෙනෙහි කරන්නේ නැතුව ඉන්න ඕනේ. රාගය, ද්වේෂය, මෝහය ඇති වුණාට පස්සේ ඒක මෙනෙහි නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. කොහොමද මෙනෙහි නොකර ඉන්නේ? මෙන්න මේක වැදගත් දෙයක්. දැන් අපි අපේ හිතට රාගයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි මේ අකුසල් සහගත සිතුවිල්ලක් ඇති වුණොත් අපි මොකද කරන්නේ? ඒක ආයෙ හිතනවා. හිතන්නකො තරහක් ඇති වුණා කියලා. ඔන්න ඔබ පාරේ යනකොට ඔබේ ගමේ ඉන්න ඔබත් එක්ක තරහා මිනිසෙක් හම්බ වෙනවා. මූණට හම්බ වෙනවා. දැන් ඇස් දෙකින් ඔන්න දැක්කා මේ මිනිස්සයා. දැකපු ගමන් අපේ හිතට එන්නේ මොකද්ද? දැකපු ගමන් අපේ හිතට එන්නේ තරහ. නේද? දැකපු ගමන් අපි මොකද කරන්නේ? රවා ගන්නවා. රවාගෙන යනවා. ඔන්න දැන් මේ මිනිස්සයා පහ වුණා. ඔන්න දැන් අපි පහු කරලා ගියා. දැන් ගියාට පස්සේ අපි අර තරහ සිතුවිල්ල ඒ මිනිසයා පහ වුණාට පස්සේ නවතිනවද? නවතින්නේ නැහැ. ඒ තරහ සිතුවිල්ල මොකද කරන්නේ? අපි යන ගමන් හිත තරහෙන් ආයෙ මෙනෙහි කර යනවා. මෙනෙහි කර යන ගිහිල්ලා මොකද වෙන්නේ? ඔන්න තරහෙන් හිත පුපුරු ගහන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ මොකද්ද? එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි නිතර ආයෙ මේක මෙනෙහි කරන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත මේ අකුසල් සිතුවිලි මෙනෙහි කරන එක නවත්තන්න. ඒක නවත්තන්න තියෙන හොඳම ක්‍රමේ තමයි පින්වතුනි ඒ තරහ සිතුවිල්ලට නැත්තම් ඒ අකුසල් සහගත සිතුවිල්ලට ලොකු අවධානයක් දෙන්නේ නැතුව ඒක එච්චර ගණන් ගන්නේ නැතුව ඒ කියන්නේ ගණන් ගන්නේ නැතුව කියලා කියන්නේ අකුසල් සහගත සිතුවිල්ලක් ආවා තරහක් ඇති වුණා කමන්නේ නැහැ කියලා එහෙම ඉන්න එක නෙමෙයි. ඒකට දෙන අවධානය අපි නැති කරන්න ඕනේ. ඒකට දෙන අවධානය නැති කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක නිකාම්ම ටික අමතක වෙලා යනවා. හැබැයි හිතන්නකෝ අපි මේක අමතක කරන්න උත්සාහ කරනවා කියලා.
අපි මොකක් හරි දෙයක් අමතක කරන්න උත්සාහ කරනවා. අමතක කරන්න උත්සාහ කරන්න මොකද වෙන්නේ? ආයෙත් ඒක හිතට එන එකමයි වෙන්නේ. තේරුණාද? එතකොට මොකද්ද කරන්න ඕනේ? ඒක මෙනෙහි කරන්නේ නැතුව, ඒකට වැඩි ලොකු අවධානයක් යොමු කරන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? අර අකුසලයේ ටික දුර වෙලා යනවා. තේරුණාද? නැති වෙලා යනවා. එහෙනම් ඔන්න ඔය කාරණාව පුරුදු කරන්න ඔබේ හිතට තරහක් ඇති වෙච්ච වෙලාවට. ඒක ගැන ආයේ හිතන්න එපා. තේරුණාද? හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මෙහෙම. කොහොමද? ඔන්න මගේ හිතේ දැන් අකුසලයක් ඇති වුණාට පස්සේ තරහක් ඇති වුණා කියලා හිතන්නකෝ. ඔන්න මගේ හිතේ තරහක් ඇති වුණා. මම මේක එච්චර මේක අවධානයක් දෙන්නේ නැතුව. මම මේක ආයෙ හිතන්නේ නැතුව. මේක ඔහේ නැති වෙලා යන ටිකක් නැති වෙලා යන්න ඉඩ අරිනවා. කියලා අපි ඒකට තියෙන අවධානය දුරු කරාට පස්සේ මොකද වෙන්නේ? ටික ඕක නැති වෙලා යනවා. නේද? දැන් මේ අවධානය දෙන නිසා අපේ හිතේ අවධානය අපි දෙන නිසා තමයි ඒක ආයෙත් ඇති වෙන්නේ, ප්‍රබල වෙන්නේ. නේද? අපි අපේ හිතේ ලොකෝ ඉඩක් ඒ අකුසල් සහගත සිතුවිල්ලට දෙනවා. ඒ දෙන නිසා තමයි හිතේ අකුසලේ ආයෙ හටගන්නේ. ඒ නිසා පින්වතුනි මොකද්ද කරන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒක මෙනෙහි නොකර ඉන්න. රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත සිතුවිල්ල මෙනෙහි නොකර ඉන්න. එහෙම ඉන්නකොට ඔය අකුසල් සහගත සිතුවිල්ල දුර වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට මේ වගේ එකක්. කොහොමද? ඇස් තියෙන පුරුෂයෙක් ඉන්නවා. ඔන්න ඇස් පේන පුරුෂයෙක් ඉන්නවා. ඒ පුරුෂයා තමන් ඉදිරියට එන රූපය දකින්න අකමැති නම්, තමන්ගේ ඉදිරියට තමන්ගේ ඇස් දෙකට පේන රූපය දකින්න අකමැති නම් ඒ කෙනා මොකද කරන්නේ? ඇස් දෙක වහ ගන්නවා. දැන් අපේ ඉදිරියට පේන රූපය අපි දකින්න කැමති නැත්නම් අපි ඇස් දෙක වහගත්තොත් මොකද වෙන්නේ? ඒ රූපය ආයේ පේනවද? ඒ රූපය ආයේ පේන්නේ නැහැ. අන්න ඒ වගේ මොකද කරන්නේ? ඒ රූපේට තියෙන, ඒ දෙයට තියෙන, තරහ සිතුවිල්ලට තියෙන, නැත්නම් අකුසල් සහගත සිතුවිල්ලට තියෙන අවධානය අපි දුරු කරනවා. එහෙම නැත්නම් ඒක මෙනෙහි නොකර ඉන්නවා. මෙනෙහි නොකර ඉන්නකොට ඒ අකුසල් සහගත සිතුවිල්ල දුර වෙලා යනවා. ඒ අනිත් ක්‍රමය. ඒ තමයි තුන්වෙනි ක්‍රමය. ඊළඟට හතරවෙනි ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, භික්ෂුව ඔය විදිහට මේ අකුසල් සහගත විතර්ක සිහි නොකර සිටිද්දී, සිහි කරන්නේ නැතුව ඉන්නකොට ඒත් මේ අකුසල් සහගත සිතුවිලි නැවතත් ආයෙත් හට ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර පාපී අකුසල විතර්ක සකස් වෙවි තමන්ගේ හිතේ පිහිටන ආකාරය ගැන සිහි කරන්න ඕනේ. මේ අකුසල් සහගත සිතුවිල්ල මගේ හිතේ හටගත්තේ ඇයි කියලා හිතන්න ඕනේ. අපි එහෙම හිතන්නේ නැහැනේ. නේද? තරහක් ඇති වුණාම අපි හිතනවාද ඇයි මගේ හිතේ මෙහෙම තරහ ආවේ? මගේ හිතට මෙහෙම තරහ සිතුවිල්ලක් ආවේ මොකක් නිසාද කියලා හිතනවාද? හිතන්නේ. අපි මොකද්ද හිතන්නේ? අපි අර තරහ සිතුවිල්ල අර කෙනත් එක්ක අපි ගැටි අපි හිතමු කෙනෙක් එක්ක තරහක් ඇති වුණා කියලා. ඒ කෙනත් එක්ක ගැටි ඒ කෙනාට වෛර කර ඉන්නවා මිසක් අපි මේ මගේ හිතේ තරහ සිතුවිල්ල ඇති උනේ මොකක් නිසාද? මොකද්ද මේකට හේතුව කියලා හිතන්නේ නේද? එතකොට පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මොකද්ද? තරහ කියන දේ, ද්වේෂය කියන දේ මේ බාහිර නැහැ. බාහිර පේන රූපවල තරහ, රාගය, ද්වේෂය, මෝහය නැහැ. රාගය, ද්වේෂය, මෝහය කියන දේ තියෙන්නේ හිතේ. නේද? අපි විසින්මයි තරහ ඇති කරගන්නේ. අපි විසින්මයි රාගය ඇති කරගන්නේ. අපි විසින්මයි ඊර්ෂ්‍යාව ඇති කරගන්නේ. බාහිර තියෙන රූපවලට ඊර්ෂ්‍යාව ඇති කරන්න ඒ බාහිර රූපවල, ශබ්දවල තරහ, වෛරය කියන දේ නැහැ.
ඒවා රූප, ශබ්ද, ගන්ධ ඒවා ඒ විදිහට තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ රූප ඇසුරු කරගෙන, ඒ ශබ්ද ඇසුරු කරගෙන අපි අපේ හිතේ තරහ ඇති කරගන්නවා. අපි විසින්ම. එහෙනම් තරහ කියන එක කොහෙද තියෙන්නේ? එළියේද ඇතුළේද? ඇතුළේ. තරහ කියන එක හිතේ තියෙන නිසාමයි. මේක මානසික දෙයක් නිසා. මේක අභ්‍යන්තරයේ අපේ තුලම හටගන්න දෙයක් නිසාමයි පින්වතුනි. මේක දුරු කරන්නත් පුළුවන්. හිතන්නකෝ තරහ වෛරය කියන දේ මේ බාහිර රූපවල තියෙනවා නම් අපිට කවදාවත් මේවා නැති කරලා අයින් කරලා ඉවරයක් කරන්න පුළුවන්ද? ඉවරයක් කරන්න බෑ. නේද? මේ ලෝකේ අපිට සමහරලාට මේ ලෝකේ දහස් ගාණක් තියෙනවනේ තරහ ඇති වෙන දේවල්. ඒ ඔක්කොම අයින් කරන්නද කියන්නේ? එහෙම අයින් කරන්න බෑ. ද්වේෂය කියන දේ, තරහ කියන දේ ඇති වෙන්නේ මනසේ, තමන්ගේ හිතේ නිසාමයි. ඒක දුරු කරන්න පුළුවන්. තේරුණාද? එහෙනම් තරහක් ඇති වුනහම ඒ තරහා තියෙන්නේ අර ඒ රූපේ නෙමෙයි. තරහ තියෙන්නේ හිතේ. එහෙනම් ওই හිතේ තියෙන තරහා අපි දුරු කරගන්නයි මහසි ගන්නුන. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔය විදිහට මේ හිතේ මේ තරහව ඊළඟට රාගය ඊළඟට ද්වේෂය මෝහය මෙවුවා ඇති වෙන විදිය ගැන සිහි කරන්න. කොහොමද රාගය අපේ හිතේ ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගය හිතේ ඇති වෙන්නේ මෙන්න මේක නිසා. සුභ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් කියන දෙක නිසා තමයි රාගය ඇති වෙන්නේ. සුභ නිමිත්ත කියලා කියන්නේ මේ ප්‍රියමනාප විදිහට රාගය ඇති කරවන සුළු රූපයක්. රාගය ඇති කරවන ස්වභාවයෙන් යුක්ත රූපයක් තියෙනවා. ඒ සුභ නිමිත්ත. ඔය සුභ නිමිත්ත අපි ගන්නේ සුභ වශයෙන්. මේක ලස්සනයි කියලා අපි ගත්තු නිසා තමයි ඒක සුභ නිමිත්තක් බවට පත් උනේ. එතකොට එහෙම ඒක ලස්සනයි සුන්දරයි මේක හරිම හොඳයි කියලා ගන්නේ කවුද? ඒ ගන්නෙත් අපිමයි. තේරුණාද? ඒකට කියනවා සුභ නිමිත්ත කියලා. ඊළඟට අයෝනිසෝ මනසිකාර. මේ සුභ නිමිත්තට අනුව අපි මොකද කරන්නේ? අපි වැරදි විදිහට තමයි කල්පනා කරන්නේ. අපි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. මේක හොඳයි. ලස්සනයි. මේක මට තියෙනවා නම් කොච්චර දෙයක්ද? මේක හැමදාම තියෙනවා නම් කොච්චර දෙයක්ද? කොච්චර සැපක්ද කියලා අපි අර සුබ නිමිත්තත් එක්ක එකතු වෙලා අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. යෙදෙනකොට මොකද වෙන්නේ? ඕන රාගය හට ගන්නවා. තරහ ඇති වෙන්නේ කොහොමද? පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. මොකද වෙන්නේ? තරහ ඇති වෙන දෙයක් අපි දැක්ක ගමන් අපි ඒකත් එක්ක ගැටෙනවා. ගැටිච්ච ගමන් මොකද වෙන්නේ? අපි ඔන්න අයෝනිසෝ මනසිකාරයේ එනවා. යෙදෙනවා. අපි වෛර කරනවා. මේ මිනිස්සයා මැරලා යනවා නම් කොච්චර දෙයක්ද? මේ මිනිස්සු නැති වෙලා යනවා නම් කොච්චර දෙයක්ද? මේ මිනිසුන්ට හොඳක් වෙන්න එපා. අන්න ওই විදිහට අපි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. එහෙම යෙදෙන්න මොකද වෙන්නේ? ද්වේෂය කියන දේ හට ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගයක් හිතේ ඇති වෙච්ච වෙලාවට, ද්වේෂයක් හිතේ ඇති වෙච්ච වෙලාවට ඒ ද්වේෂ සහගත සිතුවිල්ල, රාග සහගත සිතුවිල්ල හටගත්තු විදිහ ගැන සිහි කරන්න. කොහොමද මගේ හිතේ මේක හටගත්තේ? මේක හටගත්තේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. මම මේක සුබයි, ලස්සනයි, හොඳයි කියලා ගත්තා. මම ඒක අයෝනිසෝ මනසිකාරය යෙදුනා එකත් එක්ක. ඒ නිසා තමයි මේ රාගය හටගත්තේ කියලා සිහි කරනවා. තරහක් ඇති වුණොත් සිහි කරන්නේ කොහොමද? මම දැන් මේ රූපයත් එක්ක මං ගැටුණා. මං දැන් මේ අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඔන්න මගේ හිතේ ද්වේෂය හටගත්තා. දැන් දැන් ඔහොම සිහි කරන කෙනා පිංගුතුනි අර රාග සහගත සිතුවිල්ලත් එක්ක නෙමෙයි එකතු වෙන්නේ එතකොට. ද්වේෂ සහගත සිතුවිල්ලත් එක්ක නෙමෙයි එකතු වෙන්නේ. ඒක සකස් වෙච්ච ස්වභාවය ගැන. ඒක ගැන ගැඹුරට කල්පනා කරනවා. ඒක ගැන ගැඹුරට කල්පනා කරනකොට විමසනකොට මොකද වෙන්නේ? අර රාගයත් එක්ක ද්වේෂයත් එක්ක අපේ හිත එකතු වෙන්නේ.
අපේ හිත අර යථාර්ථයේ මේකේ තියෙන සැබෑ ස්වභාවය ගැන සිහි කරන්න පටන් ගන්නවා. එහෙම සිහි කරනකොට අපේ හිත වේගයෙන් කුසලයේ පැත්තට යොමු වෙනවා. මොකද එතන තියෙන විදර්ශනාව. මේ සිතුවිල්ල හටගත්තේ කොහොමද? මේ සිතුවිල්ල මගේ හිතේ පිහිටියේ කොහොමද කියලා සිහි කරනකොට අර ඒ සිතුවිලි ගැන තියෙන ඒ සිතුවිලි වල තියෙන යථා ස්වභාවය ගැන තමයි අපේ අවධානය යොමු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට මේ අකුසල් සහගත සිතුවිලි සකස් වෙන ආකාරය ගැන සිහි කරන්න. එහෙම සිහි කරනකොට අකුසල් සහගත සිතුවිලි දුර වෙලා යනවා. ඒ තමයි හතරවෙනි ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි ක්‍රමයේ විදිහට. ඔන්න ඔය විදිහට ඔය සකස් වෙන ආකාරය අකුසල් සහගත සිතුවිලි සකස් වෙන ආකාරය ගැන සිහි කරනකොට සමහර වෙලාවට අකුසලේ දුර වෙන්නේ නැහැ. ප්‍රබල අකුසල් තියෙනවා අකුසල් සහගත සිතුවිලි තියෙනවා ඒවා දුර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවට මෙන්න මෙහෙම කරන්න. කොහොමද? ඒ භික්ෂුව ඒ විදිහට අකුසල් සහගත සිතුවිලි එහෙම කරද්දී දුර වෙන්නේ නැත්තම් දත් මිටි කාගෙන දිව තල්ලට තද කරගෙන කුසල් සහගත සිතින් ඒ අකුසල් සහගත සිතට හොඳට නිග්‍රහ කරන්න ඕනේ. ඊළඟට තදින් මැඩලන්න ඕනේ. හොඳට වෙහෙසවන්න ඕනේ අර අකුසල් සහගත සිතුවිල්ල. කුසල් සහගත සිතුවිල්ලෙන් අර අකුසල් සහගත සිතුවිල්ල හොඳට මඩින්න ඕනේ. සමහර වෙලාවට මේ අකුසල් සහගත සිතුවිල්ල මඩින්න පින්වතුනි දුරු කරන්න පාලනය කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දත් මිටි කාගෙන කරන්න වෙනවා. දිව තල්ලට තද කරගෙන නේද? ශරීරයේ දරදඬු කරගෙන කරන්න වෙනවා. මම මේ අකුසල් සහගත සිතුවිල්ල මගේ හිතේ ඇති වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මම මේ අකුසල් සහගත සිතුවිල්ලෙන් මං දෙයක් කරන්නේ නැහැ. මං වචන කතා කරන්නේ නැහැ කියලා ශරීරයේ දැඩි කරගෙන සමහර වෙලාවට පාලනය කරගෙන ඉන්න වෙනවා. එහෙම කරලා හරි අර අකුසල් සහගත සිතුවිල්ල පාලනය කරන්න ඕනේ. මොකද දන්නවද? අකුසල් සහගත සිතුවිල්ල අපේ හිතේ අපේ ජීවිතයේ ඒ අකුසල් සහගත සිතුවිල්ල විසින් පාලනය කරන්න පටන් ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ දුක විතරයි. ඒ නිසා සමහර වෙලාවට පින්වතුනි තරහ කියන දේ ඊළඟට වෛරය කියන දේ දත් මිටි කාගෙන දිව තල්ලට තද කරගෙන අමාරුවෙන් ওই අකුසල් සහගත තරහ කියන දේ මඩින්න වෙනවා. රාගය ඇති වුණාමත් ওই විදිහටමයි. රාගය ඇති වුණාමත් දිව තල්ලට තද කරගෙන දත් මිටි කාගෙන ඒ රාග සහගත සිතුවිල්ල දුරු කරන්න මහසි ගන්න වෙනවා. හැබැයි අපි එහෙම හරි අපි මහන්සි වෙලා අපි උත්සාහ කරලා නේද? අපි වෙහෙස වෙලා අපි අකුසල් සහගත සිතුවිල්ල දුරු කරොත් ඒක අපේ ජීවිතයට යහපතක්. සමහර වෙලාවට ඔබේ හිතේට එන අකුසල් සහගත සිතුවිලි දුරු කරන්න ඔබට යොදන්න වෙන්නේ මේ ක්‍රමෙම වෙන්න පුළුවන්. සමහර විට අර ඉතිරි ක්‍රම එකක්වත් සමහර වෙලාවට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මේ ක්‍රමයෙන් හරි දත් මිටි කාගෙන අමාරුවෙන් හරි අඬා හරි ඒ අකුසල් සහගත සිතුවිල්ලට ඉඩ නොදී අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී අපි හිටියොත් අන්න ඒක අපේ ජීවිතයට ලොකු යහපතක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අකුසල් සහගත සිතුවිලි වලින් යුක්තව අපි යමක් කරනවාද ඒකෙන් ලැබෙන්නේ දුක. අකුසල් සහගත සිතුවිල්ලකින් අපි යමක් කියනවාද එතන ලැබෙන්නේ දුක. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ. පුරුදු කරගන්න තරහක් ඇති වෙච්ච වෙලාවට හොඳට හිතන්න මෙන්න මෙහෙම. කොහොමද? මගේ හිතේ තරහක් ඇති වුණා. මම මේ තරහ නිසා දැන් මම මේ වෙලාවේ මොනවත් කරන්නේ නැහැ. මේ තරහ සහගත සිතුවිල්ලෙන් මම මුකුත් කරන්නේ නැහැ කියලා හිතන්න. තරහක් ඇති වෙච්ච වෙලාවට හිතන්න
මම මේ වෙලාවේ මං වචනයක්වත් කතා කරන්නේ නැහැ. තේරුණාද? පින්වතුනි තරහක් ඇති වෙච්ච වෙලාවට වචනයක්වත් කතා කරන්න එපා. මොකද තරහ සහගත සිතුවිල්ලකින් අපි කතා කරන හැම වචනයක්ම ඒ වචනයක් කතා කරලා ලැබෙන ඒකෙන් ලැබෙන විපාකය දුකක්. මොකද ඒක අකුසලයක්. නේද? තරහ සහගත සිතුවිල්ලකින් යුක්තව අපි කතා කරන හැම වචනයක්ම තරහ සහගත දෙයක්. නේද? අපි යමක් කරොත් තරහ සහගත සිතුවිල්ලකින් ඒක තරහ සහගතව කරන, ද්වේෂ සහගතව කරන ක්‍රියාවක්. රාගය ඇති වුණාමත් එහෙමයි. රාගය ඇති වුණාම හිතන්න මම මේ රාග සහගත සිතුවිල්ලට මම කයින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට මම වචනයෙන් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. අන්න එහෙම කියලා හිතුවට පස්සේ මොකද වෙන්නේ? එහෙම හිතනකොට සමහර වෙලාවට ඔබට ඉතින් ශරීරයේ දරදඬු කරගෙන අත් දෙක තද කරගෙන දත් මිටි කාගෙන මේක කරන්න වෙයි. හැබැයි කවදාවත් ඒ කරන දේ හොඳට මතක තියාගන්න අපතේ යන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කාරණා පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහට සිහි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දත් මිටි කාගෙන දිව තලට තද කරගෙන මේ අකුසල් සහගත සිතුවිල්ල මඩින එක. කුසල් සහගත දෙයින් අකුසල් සහගත දේ මඩින එක හරියට මේ වගේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශක්ති සම්පන්න පුරුෂයෙක් දුර්වල මිනිසෙක්ගේ ඔළුවෙන් හරි ඇඟෙන් හරි අල්ලගෙන තදින් හොල්ලලා නිග්‍රහ කරනවා. දැන් හිතන්න ලොකු මිනිසෙක් ඇවිල්ලා පොඩි මිනිසෙක් බෙල්ලෙන් අල්ලගෙන තර්ජනය කරනවා කියලා. එහෙම තර්ජනය කරනකොට අර මිනිසයා හෙල්ලිලා යනවනේ නේ. ඒ මිනිසයා දුර්වලයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහටම තමයි කුසල් සහගත සිතුවිල්ලෙන් අකුසල් සහගත සිතුවිල්ල මඩින්න ඕනේ. නිග්‍රහ කරන්න ඕනේ. සමහර වෙලාවට අපිට අපේ හිතට බනින්න සිද්ධ වෙයි මේකට. ඔබට මේක කරන්න, ඔබ මේක කරන්න හොඳ නැහැ. ඔබ මේක සිහි කරන්න හොඳ නැහැ කියලා අපි අපිටම බැන ගන්න සිද්ධ වෙයි. එහෙම හරි කරලා මොකද්ද කරන්න ඕනේ? අකුසලයේ දුරු කරන්න ඕනේ. මොකද අකුසලයේ කියලා කියන්නේ දුකට. අකුසලයෙන් ඇති වෙන්නේ පසුතැවීමයි. අද පුංචි සැපක් තියෙයි. නේද? කරන මොහොතට පුංචි සැපක් තියෙයි. හැබැයි අපිට සසරේ තමයි ඔක විඳවන්න සිද්ධ වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරන කාලට පව් මිහිරිය මීසේ. බාලයා අකුසලයේ කරන වෙලාවට මෝඩ මිනිස්සයා අකුසලයේ කරන වෙලාවට ඒ මිනිසයාට ඒකේ තියෙන මී පැණි වගේ. අනේ කොච්චර සනීපයිද මේ කොච්චර හොඳයිද කියලා තමයි හිතෙන්නේ. මී පැණි වගේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක මේ අකුසලයේ විපාක එනකොට අත බාලෝ දුක්ඛං නිගච්ඡති. අන්න එදාට තමයි දුකෙන් දුකටපත් වෙලා දුකෙන් වැළපි ඉන්නේ මේ බාලයා. එහෙනම් හොඳට මතක තියාගන්න අකුසලයේ කරන්න ලේසියි. නේද? අකුසලයක් කරන්න හරිම ලේසියි. හැබැයි ඒක විඳවනකොට දුක් විඳින්න වෙනවා. කුසලයක් කරන්න, යහපත් දෙයක් කරන්න, හොඳ දෙයක් පුරුදු කරගන්න හරිම අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ඒ දේ කරොත් කවදා හරි අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔබ ජීවිතේ ගත කරනකොට හොඳ අවධානයෙන් ඉන්න ඔබේ සිතුවිලි ගැන. ඔබ හිතන දේවල් ගැන. දවසකට පුංචි වෙලාවක් හරි අරගෙන තමන්ගේ හිතට ඇති වෙන්නේ මොන සිතුවිලිද කියන දේ ගැන පුංචි අවධානයක් යොදන්න. නේද? විනාඩි 5ක් විතර පැත්තකින් වාඩි වෙලා මගේ හිතේ මේ වෙලාවේ ඇති වෙන්නේ මොන සිතුවිලිද කියලා චුට්ටක් වෙලා අවධානයෙන් ඉන්න. අන්න එහෙම අවධානයෙන් ඉන්න අපිට අපේ සිතුවිලි වලට අපි අවධානයෙන් ඉන්න අපි හුරු වුණොත් අන්න එතකොට අපිට හොයාගන්න පුළුවන් මේක රාග සහගත සිතුවිල්ලක්ද තරහ සහගත සිතුවිල්ලක්ද ඉරිසියාව ඇති වුණාද නේද? ලෝභකම ඇති වුණාද? වෛරය ඇති වුණාද? මේවා ඇති වුණාද නැද්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ අපි ඒක ගැන අවධානයෙන් හිටියොත් තමයි. අපේ සිතුවිලි ගැන අවධානයෙන් හිටියොත් තමයි.
ඒ නිසා පින්වතුනි ඔබ හිතන දේ ගැන ඔබ ලොකු අවධානයක් යොමු කරන්න. මොකද ඔබ හිතන දේ තමයි ඔබ කයින් ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ කයින් ක්‍රියාත්මක වෙන්නේ. ඔබ හිතන දේ තමයි ඔබේ වචනයෙන් එළියට එන්නේ. නේද? ඔබේ වචන වලින් එළියට එන්නේ ඔබ හිතන දේ. ඊළඟට ඔබ කයින් ක්‍රියාත්මක වෙන්නේ ඔබ හිතන දේ. දැන් අපි මේ කරන හැම දෙයක්ම අපි හිතලානේ කරන්නේ. චේතනා පහල කරලා අපි හිතත් එක්කනේ කරන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. අකුසල් සහගත සිතුවිලි නම් නිතර හිතන්නේ. අකුසලේ නම් නිතර නිතර පුරුදු කරන්නේ. ආයෙමත් පුරුදු කරන්නේ. මොකද වෙන්නේ? ඔව් අකුසලේ එතකොට අපේ කයින් සිද්ධ වෙන්නේ අකුසල් සහගත දේවල්. නේද? අකුසල් සහගත දේවල් නම් වචනයෙන් පුරුදු කර නැත්නම් සිතුවිලි නම් හිතන්නේ අපේ වචනත් අකුසල් සහගතයි. ඒ නිසා පුරුදු කරන්න කුසලයට හිත යොමු කරගන්න. කුසලයේ තුල හිත පිහිටුවා ගන්න. යහපත තුල හිත පිහිටුවා ගන්න පුරුදු වෙන්න. ඒ පුරුදු වෙන්න නම් මෙන්න මේ ක්‍රම ටික අපි පුරුදු කරන්න ඕනේ. අකුසලයක් ආවම ඒක දුරු කරන්නේ කොහොමද? කුසලයේ හිතේ පිහිටුවා ගන්නේ කොහොමද කියන එක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගත්තොත් තමයි අපිට මේක පුරුදු කරගන්න අවස්ථාව උදා වෙන්නේ. ඒ නිසා පින්වතුනි හොඳට අවධානය යොමු කරගන්න ඔබේ සිතුවිලි ගැන, ඔබ හිතන දේ ගැන. තේරුණාද? දැන් අපේ ජීවිතේ අපි ලොකු අවධානයක් තියෙනවා අපිට අපි කන බොන දේ ගැන. නේද? හොඳට කැම ටික හොදලා කරලා පිරිසිදු කරලා හොඳට උයලානේ අපි කැම ටික කන්නේ. නේද? අපිට මේ අපි බඩට දාගන්න දේ ගැන අපි ලොකු අවධානයක් දෙනවා. ඇයි? අපි අපිරිසුදු දෙයක් කෑවොත් අපි ලෙඩ වෙනවා කියලා අපි දන්නවා. නේද? හැබැයි අපි අවධානයක් දෙනවාද අපි මේ හිතට දාගන්න දේවල් ගැන? හිතට දාගන්න දේවල් ගැන අපි අවධානයක් දෙන්නේ නැහැ. පින්වතුනි හොඳට මතක තියාගන්න. බඩේ අමාරුවක් හැදුනොත් ඒ කියන්නේ අපිරිසිදු දෙයක් කාලා බඩේ අමාරුවක් හැදුනොත් බෙහෙත් බීලා හොඳ කරගන්න පුළුවන්. හැබැයි හිතේ අපිරිසිදු දෙයක් ඇති වුණොත් හිත අපිරිසිදු වුණොත් ඒක ලේසියෙන් බෙහෙත් බීලා හොඳ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට තියෙන එකම බෙහෙත තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ නිසා පින්වතුනි මේ අකුසලයේ දුරු කරන්නට, කුසලයේ පුරුදු කරගන්නට අද දවසේදී මේ දේශනා කරන්නට යෙදුන උතුම් දහම් කාරණා ඔබ සියලුම දෙනාට උතුම් දහම් පඬුරක් බවට පත් වේවා. සාදු සාදු සාදු